කාරුණික ශ්‍රද්ධාවන්ත පින්තුනි, නිහාල් කපුගම් මහත්මයා, කිෂානි මහත්මිය ප්‍රධාන හැමදෙනාම ඒක රාශිය වෙලා සිද්ධ කිරීමට යන්නේ කොහොමද කියන වග ඔයත්තන් හොඳටම දන්නවා. ඒ නමුත් වැඩි දැන ගැනීම පිණිස මේට හරියටම 3 මාසයකට මත්තෙන් මිය පරලොව ගිය සදාදරණීය පියාණන්, සදාදරණීය මාමණ්ඩිය, ඥාතිවරයා, සීයා, හිතවතානන් වන සෝමපාලද සිල්වා මහත්මයා සිහිපත් කළා. එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රදාන කරගෙන අනෙක් මේ ගිය අයට පින් අනුමෝදන් කිරීමත් හේතු කොටගෙනයි මේ පින්කම සිදු කරන්නේ. අපි මට බල කියන්නේ කිසි සිංහලෙන් නිසා ප්‍රොග්‍රෑම් එක කොහොමද දන්නේ? මම මෙහෙම පටන් ගන්නවා. අපි හැමදෙනාම බුදුදහම පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා, බණ අහලා තියෙනවා. අපි දන්නවා නොයෙකුත් දේවල්. බුදුදහම සාරාංශයක් වශයෙන් අරගෙන අපි මෙහෙම කතා කරමු. එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ඇති කරනවා සර්පය 4 දෙනෙක්. සර්පය 4 දෙනෙක් ඇති කරනවා. එයා දන්නේ නැහැ සර්පය 4 දෙනෙක් කියලා. එයා හොඳට ඇති කරනවා. මොකද බොහොම මිත්‍රශීලීව ඉන්නේ මේ සර්පය 4 දෙනා. ඇති දැඩි කරගෙන ඉන්නකොට මෙයාගේ ඉන්න කල්යාණ මිත්‍රයෙක් කියනවා ඔබ ඔය ඇති කරන්නේ සර්පය 4 දෙනෙක්. ඔය ඕම තිබුණට ඕනිගම උත්තට හිටියට පෙරුණට සර්පය 4 දෙනෙක් ඇති කරන්නේ. වහා මොකද අරපන් කියනවා. ඊට පස්සේ අහන කොහොමද අතාරින්නේ කියලා. අන්න හවල්තැනට යන්න කියලා කියනවා. මාර්ගයක් පෙන්නනවා. ඒ මිනිස්සයා බැලගත්ත දෙයියනේ මම සර්පය 4 දෙනෙක් ඇති කරන්න කියලා දුවන්න පටන් ගන්නවා. මෙයා හති දාගෙන දුවගෙන යනවා මේ සර්පයන්ගෙන් ගැලපෙන්න. මොකද මේ සර්පයන්ගේ ස්වභාවය තමයි එක්කෙනෙක් නඩත්තු කරනකොට අනිත් එක්කෙනා කිපෙනවා. එයාට සලකනකොට අනිත් එක්කෙනා කිපෙනවා. මේ විදිහට 4 දෙනා උරණ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මෙයා දුවන්න පටන් ගන්නවා. මෙයා දුවගෙන යනකොට මෙයාගේ පස්සෙන් එන වදකියෝ 5 දෙනෙක්. අර සර්පය 4 දෙනාට අමතරව වදකියෝ 5 දෙනෙක් මෙයාව එලෝගෙන මෙයාගේ පස්සෙන් එනවා මේ පුද්ගලයාගේ. දැන් මේ මිනිස්සයා දැන් වදකියෝ 5කුත් එනවා මේකටත් බය දැන් තුවන්න ගන්නවා අයියෝ. තව එනවා වදකෙක් එයා එන්නේ මිත්‍රයෙක් වගේ. හොඳ යාළුවෙක් වගේ තව වදකෙක් කියන 6 වෙනි වදකයා. දැන් සර්පය 4 දෙනයි වදකියෝ 5යි අර යාළුවෙක් වගේ ආපු මේ වදකයා 6යි ඔක්කොම එකතු වෙලා මෙයාගේ පස්සෙන් එනවා දැන්. මෙයා දුවල ගිල පනිනවා හිස් ගමකට. හිස් ගමකට පනිනවා. හිස් ගමකට පැන්න ගමන් ගම් පහරන්න හොරු වෙනවා. දැන් හොරුන්ගෙන් ගැලවෙන්නේ මේ ළඟට. ආපහු දුවන්න පටන් ගන්නවා යනවා අම්බ වෙන විශාල ජලාශයක්. ජලාශයෙන් මේකට දැන් යනවා එහා කොට යන්න ක්‍රමයක් නැහැ. දැන් මේ පස්සෙන් එනවා ගම් පහරන හොරු. ඊට පස්සේ මේ මිනිස්සුයි අංකල ව්‍යායාම කළ වීරය කළා මහන්සි වෙලා ඔරුවක් හදනවා. ඔරුවක් බෝට්ටුවක් එකක් හදනවා. හදලා මේක ජලාශයට දානවා. ජලාශයේ දරුණු සැඩපහරවල් 4ක් තියෙනවා. දරුණුම සැඩපහරවල් 7කුත් මේ ජලාශය තියෙනවා. දැන් මේකෙන් ගොඩ එන්න බෑ උත්සාහ අරගෙන කොහොම හරි ගොඩට යනවා. ඊට පස්සේ සර්පයන්ගේ ඔක්කොගෙම ගැලවෙනවා. දැන් අපි බලමු කවුද මේ සර්පය 4 දෙනා? කවුද මේ වදකියෝ 5 දෙනා? කවුද මේ 6 වෙනි වදකයා? මොකද්ද මේ හිස් ගම? කවුද මේ ගම් පහරන හොරු? මොකක්ද අර මෙගොඩ? මොකක්ද අර ජලාශය? මොකක්ද එගොඩ කියලා? මේ සූත්‍රයට කියන්නේ ආසි විසෝපම සූත්‍රය කියලා. දැන් මේ සර්පය 4 දෙනා අපි හැමදෙනාම මේ සර්පය 4 ඇති කරනවා. ප්‍රයත්නත් ඇති කරනවා මාත් ඇති කරනවා සර්පය බාන්න දැන්. මේ සර්පය 4 දෙනා තමයි සතර මහා භූතය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතය තමයි මේ සර්පය 4 දෙනා. අපි දැන් පඨවි කියලා කියන්නේ ඝන කියන එකනේ. මේ රූපය මේ හිසකේ දනෝරයන්ට හිසකේ වල කොච්චර වද දෙනවද කියලා. එක පාට කරන්නේ එක දේවල් කරන්නේ කොණ්ඩේට, රැවුලට, මූණට, ඇඟට, හමට හැමකටම වද දෙනවා. මෙයා නඩත්තු කරනකොට ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගතිය. වැగిරෙන ගතිය කියලා කියන්නේ ලේ, සෙම, සොටු, ජලය මේවා තමයි ශරීරය තුල තියෙන. මෙයා කිපෙන්න පුළුවන්. පරිහාර සලමට මෙයා අසනීප වෙනවා සමහරවිට.
නමුත් අපි හොත්තට සලකනවා සර්ප මේවට සලකනවා අපි දන්නේ නැහැ මේ සර්පයක් කියලා. එතකොට පඨවි ආපෝ ඊළඟට තේජෝ. තේජෝ කියලා කියන්නේ උෂ්ණත්වය. අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වය. ශරීරයේ පවත්වන මගදී 98යි ගානක උෂ්ණත්වයක් තියෙනවා අපිට උත්පත්තියෙන්. ඊට අමතරව මේ ශරීරයේ සීතලෙන් උෂ්ණෙන් හැම එකකින්ම ගැලවෙන තියෙන උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය. ඊළඟ වාතය. මේකත් තියෙන කොටස් හතරකට බෙදලා. ඉහළට හමන වාතය, පහළට හමන වාතය, කුස තුල ආහාර පැසවීමට අවශ්‍ය කරන කුස ඒවයි නඩත්තුවට අවශ්‍ය වාතයේ විදිහට හතරයි ඔක්කොම 42ක් තියෙනවා. මෙන්න මේ සතර මහා භූතයෝ තමයි සර්පයෝ කියලා මෙතෙන්දි පෙන්නන්නේ. අපි මේක නොදැන තමයි මේ නඩත්තු කරන්නේ. මේක නොදැන නඩත්තු කරනකොට දැන් එක්කෙනෙක් කියනවා සර්පය හතරේ කැටි කරන්න කියලා. ඊට පස්සේ දුවන්න ගන්නවා. මෙයා දුවනකොට මෙයාගේ පස්සෙන් එන වදකියෝ පස් දෙනෙක් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහනේ තියෙන අපේ ශරීරය එකතු රූප. මේ රූප කියන වචනේ ඇති රුප්පණේ කියන එකෙන්. ඒක වෙනස් වෙනවා කියන එක. සීතලට, උෂ්ණයට, මැසි මදුරු අංගෙන්, කූඹින් මේ රූපේ වෙනස් වෙනවා. ඒකේ ඒවට පරිවර්තනය වෙනවා. රුප්පණේ වෙනවා. අප රූපා එතකොට රූප නාම රූපයක කොටස් බෙදුවාම රූපය එක. මේ නාම රූප වලට බෙදලා වෙනම රූපය තමයි පළවෙනි එක. රූප උපාදානස්කන්ධය. එතකොට උපාදානස්කන්ධය කියන්නේ අපි මෙතෙන්දී දැන් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අපි හේවතින් ගිහිලා බුදුහාමුදුරන්ගේ රහතන් වහන්සේ කෙනෙක් වෙන මේ කවුද කියලා බුදුහාමුදුරු කියන්නේ මේ පංචස්කන්ධයක් කියලා. පංච උපාදානස්කන්ධයක් කියන්නේ. මේකේ පංචස්කන්ධයක් කියලා. අපිට කියනවා පංච උපාදානස්කන්ධය. මොකද මේ අපි අල්ලගෙන ඉන්න උපාදානය කරගෙන ඉන්නවා. අපි මේක ඛණ්ඩනය කරන්නේ නැහැ. නිර්වාණය අවබෝධ කරගන්න නැති නිසා අපි මේ උපාදානය කරගෙන නිසා අපිට කියනවා පංච උපාදානස්කන්ධය. රහතන් වහන්සේ පංචස්කන්ධය. ඒගොල්ලෝ ෂය කළා කියන්නේ. අපි ඔකේ ඇලිලා නැහැ. එතකොට රූපය ඊළඟ වේදනා. වේදනා කියන්නේ වින්දනය කිරීම. දුක්ඛ සැප ස්පර්ශය මේ වින්දනය කරනවා. ඒ වගේම සංඥා. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. අපි ඇහැට දැක්ක ගමන් රිදුවක්, ඔරලෝසුවක්, කැමරාවක්, ගැහෙනු කෙනෙක්, පිරිපෙනෙක් කියන සංඥාවෙන් අපි මේක හඳුනා ගන්නවා. සංඥා ඊළඟ සංඛාර කියලා කියන්නේ චේතනා, චෛතසික. ඔතන mental formations කියලා කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ මේ සංඛාර කියන වචනේ විස්තර කරන තනි ඉංග්‍රීසි වචනයක් නෑ. ඉතින් අපි මෙන්න මේ චෛතසිකයන් සිතට ඇති වෙන සිතිවිලි, මනසට ඒ වගේම රූපේ පිළිබඳව ඇති වෙන සිතිවිලි, ඒ වගේම ගන්ධ සුවඳ පිළිබඳව ඇති වෙන සිතිවිලි මේ හැම එකක්ම සිතිවිලි. ඒතකොට සංඛාර ඊළඟ විඥාන. විඥානය කියලා කියන්නේ අඳුර ගන්නවා, දකිනවා. අපි ඉස්සෙල්ලම දකින්න වීදුරුව දැක්කට අපි මේක දැක්ක ගමන් අපි දන්න මොකක් හරි තියෙනවා කියලා සංඥාවෙන් කියන වීදුරුවක් කියලා. ඔන්න ඔය පහ තමයි අපි අපේ පස්සෙන් එන වදකියෝ පස් දෙනා. මීට අමතරව 6 වෙනි වදකේ එනවා. හැබැයි අපි දන්නේ නැහැ. මිත්‍රයෙක් වගේ එන්නේ. ඒ තමයි නන්දි රාගය. තෘෂ්ණාව. මේ ඔක්කොම අපිට තියෙන ගැටලු ඕක නිසානේ. අපි සසරේ වැටලා ඇල්ලලා ඉන්නේ. මෙයා එන්නේ මිත්‍රයෙක් වගේ. ඒතුම හරි සනීපයි, හරි සැපයි ජීවිතේ කියලා. නමුත් බැඳින් වැඩි වෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක අපි තේරෙන්න කාර්යයක් යන පුළුවන් සමහරට අපේ බුද්ධිය පරිණත වෙලා නැති වෙන්න පුළුවන් ඒකට. අපි ඉතින් මේව නඩත්තු කරනවා. මෙයා මොකද අර නන්දි රාගේ තෘෂ්ණාව එන්නේ මිත්‍රෙක් වගේ අපේ පස්සේ. මෙයා දුවගෙන යනකොට. මෙයා ගිහලා පනිනවා හිස් ගමකට. මේ හිස් ගම තමයි ඇස, කන, නාසය, දිව, ශරීරේ, මනස. දැන් මේව හිස්. මගේ නාය හිස්, කන හිස්, ඇස් හිස්. මගේ ශරීරයේ මනස මේ ඔක්කොම හිස් කියනවා. මේ හිස් ගම ආක්‍රමණය කරන්නේ නෝ වදකියෝ පස් දෙනෙක්. වදකියෝ 6 දෙනෙක් කියනවා. මේ ගම් පහරන හොරු වෙනවා. මේ ගම් පහරන හොරු තමයි මේ නායක නිකන් ඉන්න දෙන්නේ නැහැ. දන්සුගුණ දෙනවා. අර බලන්න අරය ඇවිල්ලා පහරනවා. මේක හොරකම් කරනවා අපේ නායක. අපිට ඉන්න දෙන්නේ නැහැ. ඇහි පාඩු ඉන්නද මේ හිස් ගම? මේකට පාඩු ඉන්න දෙන්නේ නැහැ. රූපයක් ඇවිල්ලා මේක හොරකම් කරනවා. කනට ශබ්දයක් ඇවිල්ලා කන හොරකම් කරනවා. දිවට රසක් දැනෙනවා රස හොරකම් කරනවා. ශරීර ස්පර්ශයක් දැනෙලා ස්පර්ශය හොර මොකක්ද නැතු ඉන්න දෙන්නේ මොකක් හරි ඇවිල්ලා ගම් පහරන හොරු මේ. ඊළඟට සිත තියෙන්න දෙන්නේ නැහැ. සිත විල්ලා මොකක් හරි ඇවිල්ලා විනාශ කරනවා. මේ කොච්චර හොඳට අපි මනස කෙලින් තියාගෙන හැදුවත් මොකක් හරි එකකින් කැඩෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක මත්තෙමනේ මැරෙන්නේ. අපේ ස්වභාවය ඒකනේ මිනිස්යන්ගේ. අපේ මේ inner peace inner happiness කියන මේ මානසික තෘප්තියට තියෙන ප්‍රධාන බාධකය තමයි හිතීම.
ඒ තරම් අපි හිතනවා. පොඩි දෙයක් වෙන්න බලන්න. අපි කුදලගෙන කල්පනා කරමු දවස් ගණන් මාස ගණන් අර තියෙන ප්‍රශ්න ඔක්කොම අමතකයි ඊළඟට අරක දිහාමයි කල්පනා කරන්නේ. අපි හිතනවා අපි ඊළඟට කියන්නේ මේ ලෝකේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා. මගේ ප්‍රශ්න විතරක් නිට්ටයයි. එහෙමයි අපි හිතන්නේ. නමුත් අපි හිතන්නේ නෑ මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය නම් මගේ ප්‍රශ්නත් අනිත්‍ය වෙන්නේ නැහැ. හැම දෙයක්ම අනිත්‍ය වෙලා මගේ ප්‍රශ්න විතරක් කොහොමද නිට්ටය වෙන්නේ? ඒකත් වෙනස් වෙනවා. ඒකත් වෙනස්. එතකොට මේ මනස තියෙන දෙන්නේ මේ හොරාය වෙන මනස හොරකම් කරනවා. මෙයා දැන් මේ ගමට ගිහිල්ලා පැන්න හිස් ගමට ඒක ගම් පහරන හොරුවා හොරුන්ගෙන් බේරලා ගිහිල්ලා පනින්න හදන විශාල ජලාශයක් හම්බ වෙනවා. ජලාශය තමයි සැඩ පහරල හතරක් එක තියෙන්නේ. කාම, භව, දිට්ඨි, විචා. ඔය තමයි සැඩ පහරල හතරක් එක ගලාගෙන මෙතනින් ගොඩ යන්න බෑ. කාමයට ඇති කැමැත්ත. කාම අපි හැමදේම සමාන කාමයේ ගාව මිනිස්සු ඉන්නේ විවාහ ජීවිතේ නැහැ. කාමයේ කියලා කියන්නේ මම කනබුන මේක දැන් මම සෙල්ෆෝන් එක පාවිච්චි කරනවා ඒක මම වින්දනය කරනවා. කාම භාණ්ඩේ ඔක්කොම. ඒවේ ස්වභාවය තමයි වෙනස් වෙන්නේ. ඒක සදාකාලිකව පවතින්නේ නැහැ. ඒකට සමහරවිට මේ අපි අර තරුණ කාලේ විවාහ වුණා වගේ කාලයක් යනකොට ඒ අඩදබරයක් වෙනකොට නමුත් අර ඒ වෙනස් වෙන ස්වභාවය. ඒක තේරුම් අර ගැනීම තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද අපිට තේරුම් යන්නේ නැහැ. මොකද අපි හිතනවා මේකම තමයි හරි කියලා. මේකම තමයි ඇල්ල ඉන්න ඕන කියලා. ඉතින් අර ජලාශයට පනින්න බලනවා ඉන්න කාමය. ඊට භවයට ඇති ආසාව ජීවත් වෙන්න සසරට ආත්මයට මට මගේ කිය ආසාව දික්ටි ඊළඟ එක දෘෂ්ටියෙන් පිළිබඳව. ඒ කියන්නේ මොනතරම් උපාධි තිබුණා මොනතරම් PhD තිබුණා මොන දොස්තර වුණා යථාර්ථය මේකයි කියලා දැන අපි ඒනකට අපි පිළිගන්න දෘෂ්ටියක් තියෙනවා. අපි එකකින් ගැලවෙන්න අමාරුනේ අපිට. පිළිගන්න ආගමක් කර දෘෂ්ටියක් කර එහෙමත් කෙනෙක් තමයි ගැලවෙන්නේ එකකින්. අපි ඒකේ එල්ලෙන්නේ මොන තිබුණත් අපි ඒකෙන් එහාට යන්න කැමති නැහැ. අර කොල කැල්ලේ තියෙන PhD එකෙන් මේකේ යටට වැඩක් නැහැ. මොකද අරක තමයි හිතන්නේ දෘෂ්ටිය. ඒ වගේ මිත්‍යා දෘෂ්ටිනේ 62ක් තිබුණා කියන ඉන්දියාවේ. ඉන්දියාව කියලා කියන්නේ භාෂාව ආගම් ලෝකයක් නේ. හොඳට ආගම් 1000කට වැඩි තියෙනවා. භාෂා 400ක් 500ක් තියෙනවා. මේ ලෝකයක් ඇතුලේ තියෙන ලෝකයක් ඉන්දියාව කියලා කියන්නේ ඒක දෘෂ්ටියෙන් තිබුණා. ඊළඟට විඥා කියලා කියන්නේ නොදැනීම කියන එක. විඥා කියන දැනගන්න අවිඥා. කාම භව දිට්ඨි අවිඥා. අවිඥා කියලා කියන්නේ නොදැනීම. අවිද්‍යාව කියන්නේ අපි කියන්නේ එතකොට මෙතන නොදැනීම කියලා කියන්නේ මේ කන්න බොන්න නොදැනීම නෙවෙයි. අඳින්න පළඳින නොදැනීම නෙවෙයි. ගමනක් යන නොදැනීම නෙවෙයි. කතා කරන්න නොදැනීම. ඒක ඔයත් හොඳට දන්නවා. මෙතන නොදැනීම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදන්නවා කියන්නේ ඔයගොල්ලෝ කියනවා මොකක්ද දන්නේ නැති මම දන්නවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ඔන්න ඔය හතරේ චතුරාර්ය මම දන්නවා. කොහොමද දන්නේ? දන්නවා. නමුත් මෙතන බුදුහාමුදුරුවෝ අර්ථවත් කරන්නේ අදහස් කරන්නේ අවබෝධ කොට නැගීම. අපි ඔක්කොම දන්නවා චතුරාර්ය සත්‍ය. ඔබ මේක අවබෝධ වෙලා නැහැ. ඒ කියන්නේ හැම දුකක්ම අපිට. එතකොට ඔච්චරෝනේ ආනන්දහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරිකනේ. බුදුහාමුදුරුවෝ කියන වචනේ අනිත් පැත්තට මතක තියාගන්න තරම් ධාරණ ශක්තියක් තිබිච්ච හාමුදුරුවෝනේ. බුදුහාමුදුරුවෝ පිට බණ ගිහලා ආවම ඒක ආපහු ආනන්දහාමුදුරුවෝ කියලා මතක තියාගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලත් මාස 3ක් ගියාට පස්සේ ධර්මයේ රහත් බව අවබෝධ කරගත්තේ. අර කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවේ ධර්ම සභා මණ්ඩපයේ හාමුදුරුවෝ 409 එකතු වෙලා ඉන්න රහතන් වහන්සේලා 500 වෙනි මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ අත්‍යවශ්‍ය තියෙන ධර්ම භාණ්ඩාගාරික නිසා ධර්මයේ පිළිබඳ ප්‍රශ්න අහනවා නිසා ආනන්ද හාමුදුරුවෝ නෑ රහත් වෙන්න නැතුව එන්න බෑ. අන්තිමට බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා මේ ධම්ම සභා මණ්ඩපයේ යතුරු සිදුරෙන් එතු වුණා කියලා අන්තිම මොහොතේ. ඒ කියන්නේ ඒ තරම් වීර්ය අරගෙන රහත් වුණා කියලා කියන්නේ. ඒ නිසා බුදුහාමුදුර චතුරාර්ය සත්‍ය සියලුම ධර්මයන් දැනගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පිරිනමන පාන මාස 3කින් තමයි රහත් වුනේ. නමුත් ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුහාමුදුරුවෝත් එක්ක පාර යනකොට එකපාරට නතර වුණා. නතරලා බුදුහාමුදුරුවෝ දිහා බලලා කියනවලු බුදුහාමුදුරුවනේ මට හිතෙනවා මේ චතුරාර්ය සත්‍ය ලේසි කියලා. බුදුහාමුදුරුවෝ හිනහාලම උත්තරයක් දුන්නා. මොඩේ. උඹයි මමයි. මේක ලේසි වුණා නම් මේ සංසාරේ මෙච්චර කල් ගමන් කරන්නේ නුඹයි මමයි මේ සසරට වැටලා මෙච්චර කල් ගමන් කරේ මේක අමාරු නිසා. ඒ නිසා ආනන්ද දුක්ඛං දුරෝබෝධං චත්තාරි ආර්ය සත්‍යානි ආනන්ද දුක්ඛං දුරෝබෝධං චත්තාරි ආර්ය සත්‍යානි. ආනන්ද මේ චතුරාර්ය සත්‍ය කියන දුෂ්කරයි දුරෝබෝධයි. එතකොට අර සැඩ හතර තමයි කාම භව දිට්ඨි අවිජ්ජා. එතකොට අර මෙගොඩ තමයි සක්කාය
සක්කාය දිට්ඨිය මම මගේ කීකේ මෙයා ඇලිලා ඉන්නේ. මගේ කියලා ගැලවෙන්න බැරි එක තමයි මෙගොඩ. ඒතකොට ජලයේ තියෙන සැඩපහරවල් හතර තමයි අර හතර. ඒතකොට ඔරුවක් හදනවනේ. ඒ ඔරුව තමයි ආරෂ්ඨාංගික මාර්ගය. අර මොනසේ හදාගන්න. මේකෙන් වෑයම් කරනවනේ. ඒගොල්ලෝ යන්නේ වෑයම් තමයි වීර්යය කියලා කියන්නේ නිර්වාණයට අවශ්‍ය. ඒගොල්ලෝට කියගෙන තමයි රහතන් වහන්සේ. ඒතකොට මිත්‍රයෙක් නේ කිව්වේ මිත්‍රයාත් රහත් කෙනෙක් තමයි කිව්වේ. උඹ ඔය ඇති කරන්න සරපිය හතර දෙනෙක් කියලා. එහෙනම් ඔබයි මමයි මේ සරපිය හතර දෙනා ඇති කරනවා. මේ ඔක්කොම අපි වින්දනය කරනකොට තමයි ප්‍රශ්නේ එන්නේ. අපි වින්දනය කරේ නැත්තම් අල්ලගත්තේ නැත්තම් මේ කිසි ප්‍රශ්නයක් අපිට නැහැ. ඒක රාතන් වහන්සේගේ ඔබේ මගේ අතර තියෙන වෙනස. අපි වින්දනය කරනකොට තමයි අපිට මේ තෘෂ්ණාව කියන එක ඇති වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. වේදනං පටිච්ච තණ්හා තණ්හං පටිච්ච පරිේෂණං පරිේෂණං පටිච්ච ලාභෝ ලාභං පටිච්ච විනිච්ඡං විනිච්ඡං පටිච්ච චන්දරාගෝ චන්දරාගං පටිච්ච පරිග්ඝෝ පරිග්ඝං පටිච්ච අජ්ජෝසන අජ්ජෝසනං පටිච්ච ආරක්ඛා. මහා නිදාන සූත්‍රයේ උදාහරණ දෙන්න. වේදනං පටිච්ච තණ්හා වින්දනය කරනකොට තණ්හාව ඇති වෙන ආශාව. ඇත්තනේ. රූපේ දැක්ක වින්දනය කරලා තෘෂ්ණාව ඇති වෙනවා. හොඳ කාර් එකක් දැක්ක ඒක වින්දනය කරලා ඒක මගේ කරගන්න තියෙන ආශාව තණ්හාව ඇති වෙනවා. වින්දනය කරනකොට තෘෂ්ණාව ඇති වෙනවා. තණ්හම් පටිච්ච පරිේෂණ තණ්හාව ඇති වෙච්ච ගමන් මොකද අපි කරන්නේ? හොයන්න පටන් ගන්නවා. අපි හොයන කෙනෙක් කරන්නේ එක එක දේවල් හොයනවා අපි ආශාව ඇති වුණාම තණ්හාව ඇති වුණාම. දැන් බලන්න මේ රත්නපුර පැත්තේ මිනිස්සු අඩි දහස් ගණන් පොළොව හාරගෙන බහින්නේ පොළොව යටට හොයනවා. එතකොට පරිේෂණම් පටිච්ච ලාභ හොයනකොට මොකද වෙන්නේ? ලාභෝ ලැබෙනවා. ලැබෙන එක නෙවෙන්නේ. අපි හොයනකොට ලැබෙනවා. ඒක පොළොව යට හාරගෙන ගිහිල්ලා කූඩේකට ගාඩියක් කියලා එහාට මෑරගල ගත්තාම ඔන්න ලැබිලා. අර හොයපු නිසානේ. මේ වටිනකමක් දැක්ක නිසානේ. ලාභම් පටිච්ච විනිච්ඡය ලැබුණා අපි කරන්නේ මොකද? විනිශ්චය කරනවා. මේක වෛරෝඩි, මේක පසිංග, මේක කෙවුඩ, මේක කහ, මේක නිල් කීකෝ මැණික්ක විස්තර කරන්නේ මිනිස්සු. ඔක පොළොව යට ඉඳලකොටම ආවද මම කෙවුඩ මම වෛරෝඩි මම පසිංග කියලා එක කරක් කතා නැහැ. අපිනේ. මොකද අපි වින්දනය කරා තණ්හාව ඇති වුණා. හොයන්න ගත්ත ලැබුණ ලාභම් පටිච්ච විනිශ්චය ලැබුණ ගාම විනිශ්චය කරන්න ගන්නවා. දැන් බලන්න මොකද යනවනේ මිනිස්සු දැල් දාගෙන මාළු අල්ලන්නේ. මාළු අල්ලලා දැල් දාලා ගොන් මෙලුට ගිනාපු ගමන් විනිශ්චය කරනවා. මේක තෝරා කියනවා, මේක මෝරා කියනවා, මේක බලය කියනවා, මේක සාලය කියනවා, මේක සූඩේ මොක මාළුන්ගේ අම්මා තාත්තා දෙන්න නම්දනේ. අපි නම් දෙන්නේ. එතකොට වෙන්නේ විනිශ්චය කරපු ගමන් වෙන්නේ විච්ඡං පටිච්ච චන්දරාගෝ චන්දරාගය ඇති වෙනවා. දැක්කද? ආශාව ඇති වෙනවා. වෛරෝඩි වලට වැඩිය පසින්ගල් හොඳයි. ඊට වැඩිය ගෙවුඩ හොඳයි. මේවට වැඩිය කහ හොඳයි. කහ වලට වැඩිය නිල් හොඳයි. බදමාල වලට වැඩිය තෝරමාල හොඳයි. සාල වලට වැඩිය සූලේ හොඳයි. දැක්කනේ? චන්දරාගය ඇති වෙනවා. ඒ විනිශ්චය කරන්නේ චන්දරාගම පටිච්ච පරිග්ඝෝ චන්දරාගයේ එකම පරිග්ඝෝ අපි අල්ල ගන්නවා මේ ඔක්කොම. ඒක අපි කරන්නේ අපි මේ අල්ල ගන්නවා. බයි මම කරන්නේ ඒක ජීවිතේ පුරාවටම අල්ල ගන්නවා. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවෝ. ඒකෙන් තාත්තා මරුණාම අපේ වයසෙම ඉන්න අපේ තාත්තගේ වයසෙම ඉන්න කෙනෙක් අල්ලපු ගෙදර මරුණාට අපි එච්චර දුකක් නැහැ නේ. අපේ තාත්තා මරුණා තරම්. එයි අපි අල්ලගත්තා. මගේ තාත්තගේ විනිශ්චය කරා අපි. විනිශ්චයක අල්ලගත්තා. එතකොට පරිග්ඝං පටිච්ච අජ්ජෝසන අල්ලගත ගමන් මොකද වෙන්නේ? අජ්ජෝසන ආත්මාර්ථකාමීත්වයට මගේ කියන මමත්වයේ තියෙනවා. මේක මගේ කියලා බදා ගන්න යනවා අපි. ඒක තමයි සාමාන්‍ය අපේ ස්වභාවය. අජ්ජෝසනම් පටිච්ච ආරක්ඛා. දැන් ආරක්ෂා කරන්න බෑ. අජ්ජෝසන ආත්මාර්ථකාමීත්වය ඇතිවෙච්ච ගමන් මොකද කරන්නේ? ආරක්ෂා කරන්න පටන් ගන්නවා. නිකන් ආරක්ෂා කරන්න පුළුවන් බෑ. එක්ක අපිම ආරක්ෂා වෙන්න ඕන. එහෙම නැත්නම් අපි සිකියුරිටි ගාඩ්ලා ගන්න ඕන, ගේට්ටු දාන්න ඕන, තාප්ප දාන්න මේ ඔක්කොම දාලා අපි උන් ආරක්ෂා කරන්න. දැන් ඉතින් ගේට්ටු දාලා සිකියුරිටි දාලා අපි ආරක්ෂා කරන්න හදනකොටම එනවා හොරකම් කරන කට්ටිය. හොරකම් කරන්න ආපුවම අපි රණ්ඩු සරුවල් වෙනවා. සමාන මරන්නත් වෙන්න පුළුවන්. ඕන තරම් වෙන්නේ දේවල්. ඔන්න දැන්
අකුසල කර්ම දෙකක් ඇති වෙනවා. හොරකම් කරන්න ආවා මිනිමෙර ඔස්සෙත් උනා. හොරකම් කළ මිනිමෙර උසාවියට දැම්ම ගමන් නැහැ කියන මිනිමෙරුවත් නැහැ කියන. හොරකම් කර මිනිහත් නැහැ කියන බොරුව ඇති වුණා. පාරුස වචන, හිස් වචන, කේලා මේ ඔක්කොම ඇතින මුල කොහෙද? වින්දනය. වින්දනය කරනකොට තණ්හාව ඇති වෙන්නේ නැත්නම් හොයන්නෙත් නෑ, හෙව්ව නැත්නම් ලැබෙන්නෙත් නෑ, ලැබුණ නැත්නම් විනිශ්චයක චන්ද්‍රාගය තියෙන්නේ චන්ද්‍රාගය තුනට විනිශ්චය කරන්නෙත් නෑ, විනිශ්චය කරන්නේ නැත්නම් බදා ගන්නෙත් නෑ, බදාගත්තේ නැත්නම් අජ්ජෝසක ආත්මාර්ථකාමීත්වයේ තියෙන්නෙත් නෑ, ආත්මාර්ථකාමීත්වයේ ඇතුනේ නැත්නම් ආරක්ෂා කරන දෙයක්වත් නෑනේ. මෙන්න මේක තමයි සසර යථා තත්ත්වය. මේකෙන් කියන්නේ අපි ජීවිතේ වින්දනය කරන්න ඕනේ නැහැ කියලා බුදුහාම කවදාවත් කියලා නෑ. පරලෝ පිරිස මෙලෝ බිල දෙන්න කියලා. බුදුදහම තමයි එකම දර්ශනය කියලා තියෙන්නේ මෙලොව සතුටින් ජීවත් වෙන්න කියලා. මොකද මේ නිර්වාණය කියලා කියන ලබනාත්මේ ලබන දෙයක් නෙවෙයි. නිර්වාණය කිය තමයි එකම දර්ශනය අපි දකින මේ ආත්මෙම තමයි මේ කියන්නේ මේ ජීවත් වෙන මිනිස්සු තමයි අවබෝධ කරගන්නේ. අපි ප්‍රාර්ථනා කරාට මරණ කෙනා නිවන් දකින්න කියලා අපි අවබෝධ වෙන්නේ මේ ආත්ම භාවය. බුදුහාමුදුරු රහත් වුණා. රාණික රහතන් වහන්සේලා යථාර්ථය අවබෝධ වුණේ මේ ආත්මය. අපි ජීවත් වෙනකොට අපිට ලැබෙන්නේ. ඒක පරලෝක ලැබෙන එකක් නෙවෙයි ඒක. මේ මිනිස්ය වශයෙන්ම අවබෝධ කරගෙන සසර ඛණ්ඩනය කිරීම. සසර ඛණ්ඩනය කිරීම නැත්නම් සංසාර චක්‍රයෙන් ඈතර වීම ගැලවීමට තමයි අපි නිර්වාණය කියලා කියන්නේ. ඒතර බණ ආරක්ෂා කරන්න දෙයක්වත් නැහැ, හොරු වෙන්නෙත් නැහැ, මිනිමරන්න වෙන්නෙත් නැහැ, මංකොල්ල කන්න වෙන්නෙත් නැහැ, උසාවි ගාන යන්නත් නැහැ, බොරු කියන්නත් නැහැ, කේලම් කියන්නත් නැහැ, මොකක්වත් නැහැ. මුලාතන. මේක හරි පුදුම දෙයක්. බුදුහාමුදුරු පෙන්වනවා මේ එකිනෙක සම්බන්ධයි කියලා පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදයේ බුදුහාමුදුරුවෝ ලස්සන මේක විස්තර කරනවා. බුදුහාමුදුරුවෝ සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය උපනිෂා සූත්‍රය කියලා. උපනිෂා කියන සූත්‍රයේ වැස්ස උපමාවට ගන්නේ බුදුහාමුදුරුවෝ. වැස්ස උපමාවට අරගෙන බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවා. මහණෙනි යම්සේ නියඟය නිමා කොට උස් කඳ මුදුනකට අතොරක් නැතිව මහවැසි ඇදහැලෙන කල්හි පළමුව කුඩා පැලවිවර පිරියයි. කුඩා පැලවිවර පිරී ගිය කල්හි මහා පැලවිවර පිරියයි. මහා පැලවිවර පිරී ගිය කල්හි කුඩා වලවල් පිරියයි. කුඩා වලවල් පිරී ගිය කල්හි මහා වලවල් පිරියයි. මහා වලවල් පිරී ගිය කල්හි කුඩා ඇලදොල පිරියයි. කුඩා ඇලදොල පිරී ගිය කල්හි මහා ගංගාව පිරියයි. මහා ගංගාව පිරී ගිය කල්හි වෙව් පොකුණු පිරියයි. වෙව් පොකුණු පිරී ගිය කල්හි මහමුද පිරියයි. කාලයක් පායලා උස් කඳු මුදුනකට අතරක් නැතිව මහවැසි ඇදහැලෙනකොට ඉස්සෙල්ලම වෙන්නේ කුඩා පැලිවිවර පායන කාට පැලිවිවර හැදෙන්නේ. ඒකේ පුපුරන්නේ පොළොව. ඒවට තමයි ඉස්සෙල්ල වතුර යන්නේ. ඒවෙන් යනවා මහා පැලිවිවර ලොකුවට පැලිච්ච දැන් වලට. ඒවෙන් යනවා පුංචි වලවල් වලට. ඒවෙන් වතුර යනවා ලොකු වලවල් වලට. ඒවෙන් වතුර ඒ උල්පත් වෙලා පුංචි ඇලදොල හැදෙනවා. ඒවෙන් වතුර ගිහිල් ඉවර වෙලා මහා ගංගාව හැදෙනවා. ඒව අතු වෙලා ඒ ඇලවල අතු වෙලා මහා ගංගාව හරස් කරලා වැව් පොකුණු පිරෙනවා. මේ ඔක්කොම එකතු කරන් තිබුණා කියලා මම හිතනවා. ඒ වගේම මහණෙනි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සපායස සම්භවಂತಿ. අවිද්‍යාව මුලින් කිව්වා වගේ චතුරාර්ය සත්‍ය නොදැනීම කරන කොටගෙන සංඛාරා පෞපින් දෙකම අපි කරන්නේ. අපි පෞපින් ඔක්කොම කරන්නේ මේ සංස්කාර ධර්ම රැස් කරන්නේ නොදැනීම නිසා. ඒකනේ අපි ඔක්කොම කළ පින් බලාපොරොත්තු වෙලා ජීවිතේ සුඛිත මුක්ත කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි සසර ඛණ්ඩනය කරන අවිද්‍යාව නිසා. සංඛාර පත්‍ය විඥාන. සංස්කාර ධර්ම නිසා තමයි විඥානය තියෙන්නේ අපිට. විඥාන පත්‍ය නාම රූපං විඥානය කරන කොටගෙන නාම රූපයක් තියෙනවා. නාම රූපනේ මුලින් කිය රූප වේදනා සංඥා සංකාර විඥානයේ කොටස් පහ. මේකට කියන මේ ඕලාරික ශරීරය හැදෙන්නේ ඔයයි. නාම රූප පත්‍ය සලආයතන. ඊපස්සේ පුද්ගල හැත්තකම ආයතන හය ඇති වෙනවා. චක්කසෝත ගාම ජීවා කාය මන කියලා. ඇස කන නාසය දිව ශරීරය මනස කියලා. සලආයතන පත්‍ය පස්සෝ ස්පර්ශය ඇති වෙනවා. ඒ කියන්නේ මේ වින්දනයේ නාසයට ගඳ සුවඳ, දිවට රස, නීරස, ඇඟට ස්පර්ශය, මනසට සිතිවිලි, කනට ශබ්දය, ඇස් වලට රූපය මේ ඔක්කොම ඇති වෙනවා. ස්පර්ශය. පස්ස පත්‍ය වේදනා ස්පර්ශ කරනකොට වින්දනය ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා ආප වින්දනය කරනකොට ස්පර්ශ කරනකොට උපාදානය කරගන්නකොට තණ්හාව ඇති වෙනවා. තණ්හා පත්‍ය උපාදානං අල්ලගෙන උපාදාන කරගත්ත ගමන් උපාදාන පත්‍ය භව සසරට වැටෙනවා. භව පත්‍ය ජාති. යා සතරට වැටිච්ච ගමන් ඉපදිනවා ජාති. ජාති පත්‍ය
ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පායස සම්භවಂತಿ දුක් දෝමනස් බාධක කම්කටොළු ඔක්කොම ලැබීම් වයසට යන ඔක්කොම ඇති වෙන්නේ මේ සතරට වැටිච්ච ඉපදිච්ච නිසා. වැස්සේ නැත්තම් ගොඩා පැලුවේ පිරෙන්නෙත් නෑ, මහා පැලුවේ පිරෙන්නෙත් නෑ, කුඩා වලව පිරෙන්නෙත් නෑ, මහා වලව පිරෙන්නෙත් නෑ, කුඩා දොර පිරෙන්නෙත් නෑ, මහා දොර ගංගා පිරෙන්නෙත් නෑ, මේකුණු පිරෙන්නෙත් නෑ, මහමුද පිරෙන්නෙත් නෑ. ඒ වගේ මහරණි අවිජ්ජායත්තේ වාසයේ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා දුක්ඛ දෝමනස්ස පායාස විනස්සන්ති. ඒ කියන්නේ අවිජ්ජායත්තේ වාසයේ විරාග නිරෝධෝ මේ නිරෝධය කරානම් අවිද්‍යාව නිසා අවිද්‍යාව නැති කරානම් විද්‍යාව උපදවා ගත්තනම් සංස්කාර රැස් කරන්නෙත් නෑ, පෞපින් රැස් කරන්නෙත් නෑ, නාම රූප පහළ වෙන්නෙත් නෑ, ආයතන පහළ වෙන්නෙත් නෑ, ස්පර්ශ කරන්නෙත් නෑ, තණ්හාව ඇති වෙන්නෙත් නෑ, වින්දනය කරන්නෙත් නෑ, අල්ල ගන්නෙත් නෑ, සසර වැටෙන්නෙත් නෑ, ඉපදින්නෙත් නෑ, මැරෙන්නෙත් නෑ, ලැබෙන්නෙත් නෑ මොකක්ද? ඕකට තමයි මරණය කියලා කියන්නේ. ඒ නිසා මේක එකිනෙකට සම්බන්ධයි. මේ සසරින් ඔබට මට ගැලවෙන්න පුළුවන් නම් අපි ඉගෙන නිර්වාණය කියලා කියනවා. ඒතු හේවත් තියෙන එකක් නෙවෙයි නිර්වාණය කියලා කියන්නේ. බුදුහාමුදුරු දේශනා කරන වර්ග තැනක මහණෙනි නිර්වාණය කියන්නේ බඹයක් පවුණු මේ ශරීරයේම තියෙන දෙයක් කියලා. කොහේවත් තියෙන එකක් නෙවෙයි. කොච්චර අපි ගෙවුවත් නිවන් පොරරුවන් දොර විවර වේවා කියලා. අනිත් එක තමයි අපි තියෙන මිනිස්සුන්ට නිර්වාණයට යන්න අපි ප්ලෑන් කරන්නේ. නිවනට යන්න ප්ලෑන් කරන්න ඕනේ. නිවන අපි කරා යනවා අපි හරියට ඉන්නකොට ඒ අපි අවශ්‍ය ටිකේ. අපි ඔකට කියන්නේ අපේ මනස හරියම මැචුරිටි එකට එනකොට අපේ ආධ්‍යාත්මය දියුණු කළා මනස අපි මේ ඔක්කොම ප්‍රැක්ටිස් කළා මනස හරියට ඇවිල්ලා මෝරනකොට නිර්වාණය අපි කරා යනවා අපි හොයාගෙන. අපි යන්න ඕනේ නිර්වාණය හොයාගෙන. ඒක වෙනස. ඒ නිසා නිර්වාණය අපි දැනට පැත්තක තියමු. චතුරාර්ය සත්‍ය පැත්තක තියමු. දැන් මේ වර්තමානයේ සතුටින් ජීවත් වෙන මේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා කියලා කියන්නේ අයතාලෙස නෙවෙයි. කාටවත් කරදරයක් කරලා නෙවෙයි. දෙහැමින් සෙමින් සතුටින් වර්තමානයේ ජීවත් වෙන්න මනස කෙලින් තියන ඔය මොනවා තිබුණත් වැඩක් නැහැනේ. හිතේ සතුට නැත්තම් ජීවිතේ අපි කරන කිසිම දෙයකින් වැඩක් නැහැ මානසික සුවය නැත්තම්. මානසික සුවය අපිට තියෙනවා. අපි මොනවා ළඟා කරගත්තත් නෙවෙයි අපි ජීවිතේ පුරාම මානසික අසතුටින් අසහනෙන් ජීවත් වෙනවා. එතකොට මනස හරියට වර්තමානයේ සතුටින් පාත්ව ගන්නකොට අපි අනිත්‍ය එක එකතු වෙනවා. අපි එතකොට තමයි චතුරාර්ය සත්‍ය පුහුණු කරන්නේ, භාවනා කරන්නේ, දන් දෙන්නේ, සීල් රකින්නේ මේ ඔක්කොම කරන්න මනස නිරෝගීමත් වෙන්න බෑ. අන්න එතකොට නිර්වාණය නැමැති උතුම් සුවය අපි කරා පැමිණෙනවා. ඒක හොයාගෙන අපි යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ගෙදර මේ පින්කම සිද්ධ කරන්නේ මානසික සුවය පිණිස. එන මොකක්වත් මේ අවසානයේ මානසික සුවය. මානසික සුවය අවශ්‍යයි. තාත්තා නැති වුණා. තාත්තික පරිලෝකිත සුවපත් කරනවා. ඒක අපේ මානසික සුවය. ඒක අපේ බලාපොරොත්තුව. මොකද මරණය කියලා කියන්නේ කවාපුවා ඇතිදැඩි කරන මේ ශරීරයේ තියෙනවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහෙන් හැදි ශරීරයේ තියෙන සතර මහා භූතයන් එකතු වෙච්ච මේකේ උෂ්ණත්වය නැති වෙනකොට මේකේ ජීව ගතිය නැති වෙනකොට මේක වේලිච්ච දරගහක් පොළොවට කඩාගෙන වැටෙනවා වගේ මේක පොළොවට කඩාගෙන මේක පොළොවට කඩාගෙන වැටෙනකොටම මේ තුල තියෙන තව ශරීරයක් අපි ඒකට කියනවා මනෝමය ශරීරය කියලා. මනස කියනවා, සිත කියනවා, මහා දර්ශනීය ගන්ධබ්බය කියනවා. ඒ වගේම අපි අලුතින්ම දැන් මේ බටහිර රටවල ටර්ම් එකක් පාවිච්චි කරනවා stream of consciousness කියලා. stream of consciousness කියලා කියන්නේ ඒක ආත්මයට එහා ගිය දෙයක්. අපි කියනවා ගඟක් දිහා බලන්න කියනවා. ගඟ දිහා බලලා ඇස් දෙක වහලා ඇස් දෙක අරින්න කියනවා. එරලා අහන්න කියන මොකක්ද ගඟද? ඒ ගඟමද කියලා. අපිට දැක්කම් පේන්නේ ඒ ගඟ වගේ. නමුත් ඒ ගඟ නෙවෙයි. ඒ ෂණේට ඒක වෙනස් වෙනවා. ඒ ගඟම පේනවා නමුත් ඒ ගඟම නෙවෙයි. ඒක stream of consciousness කියන වචනේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අපි මරණාම අපි පිටින් චුතිසත් එහෙමයි යන්නේ. ඒක කිලීම කිලවෙන මාකුසක පතිත වෙනවා නම් ඒක ආත්මයක් වෙනවා. ඒකත් යන වෙනස් වීම වලට භාජනය වෙනවා. එතකොට මනස සිත ඔන්න ඕක අපි last with conscious thought කියන දෙක proximate karma කියනකොට අපි එක එක වචන දෙනවා කරන පවුපින් එක මේකේ දෙලා යනවා ඉහෙල. මේක ඉහෙලට ඇදලා යනවා. සමහරවිට ඔයත් අහලා ඇති මේ සමහර ඒවා ගිහිල්ලා පහු වෙනවා. ඔකට අපි කියන near death experience කියලා. near death experience කියන එක සමහර තැන්වල විස්තර කරලා තියෙනවා. මට මතකයි පහුගිය දවස්වක
ඕස්ට්‍රේලියාවේ ජාතිකයේ මැගසින්ස් ඔක්කොම හැමතැනකම කියලා තිබුණා. එයා මේ වියට්නාම් වෝ එකේ ඉඳලා තියෙනවා. වියට්නාම් වෝ එකේ ඉන්නකොට එයාත් එක්ක හිටපු එයාගේ අනිත් සගයට වෙట్లా තියෙනවා ෂෙල් එකක් කරෙන්න. එළු වෙදිච්ච ගමන් එයා එයා ගන්න ගියා මෙයා කකුලට වෙඩි වැදිලා තියෙනවා. වැදිලා කකුලෙනුත් තව උඩහට වෙඩි වැදිලා මෙයාට එක පාරටම දෙඩි වේදනාවක් ඇවිල්ලා තියෙනවා. එයාගේ විස්තර කරනවා. ඊට පස්සේ වේදනාව ආපු ගමන් එක පාරටම වේදනාවක් නැති වෙලා ගිහින්. නැති වෙනකොට මෙයාට දැනුණා කියනවා වියට්නාම් කුඹුරු එයා උඩින් යනවා. මේ මොනවද විස්තර කරන්නේ? උඩින් යනවා යාට දැනෙනවලු. යනකොට මෙයාට මතක් වෙනවලු යාගේ නෝනයි අලුත් ඉපදිච්ච ළමයි. මම හැරලා ආයෙනවා. දවස් ගානකට පස්සේ හොස්පිටල් එකේදී හැරෙනවලු මෙයාට. එයාගේ විස්තර කරනවා අපි ඒකට කියන අර නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියලා. අර මේ මරණ මොහොතේ ඇති වෙන මේ එක්ස්පීරියන්ස් එක ගිහිල්ලා අපි ගොඩක් කට්ටියට නෑ ඔක. මොකද ඒක අපි මරණයි කියලා කියන බොහොම කලාතුරකින් වෙන දෙයක් ඒක. එතකොට මනෝමය ශරීරය නැත්නම් මනස සිත කියන එක මේ හේම්පිරිත ග්‍රහමුරුණන් කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහේ අරූපී කොටස් පහක් තියෙනවලු. රූපේ තියෙනවා අරූපී කොටස. වින්දනයේත් අරූපී කොටස. සංඥා සංකාර විඥාන කියන මේ ඔක්කොගෙම අරූපී කොටස් පහක් තියෙනවලු. ඒ පහළු යන්නේ වෙන රූපයක් කරලා. ඒකලෝ රහතන් වහන්සේලා බුදුහාමුදුරු මනෝමය ශරීරය නෙවුවා කියලා කියන්නේ. මනෝමය කාය. එහෙම හේම්පිරිත ග්‍රහ විස්තර කරන්නේ ඒක යනවලු ඒක ගිහිල්ලා වෙන මෞකුසක් අල්ලගෙන වෙන කලයක් අල්ල ගන්නවා. අල්ලගත්තම මොකද්ද වෙන්නේ? එතනත් හැදෙන්නේ මොකද්ද? සත්වේක්නේ. තප්පරය දෙකයි, විනාඩිය දෙකයි, පැය දෙකයි, මාසය දෙකයි, මාස 9 10 කියලා මේ ලෝකෙට නම එක්කෙනා අපි විනිශ්චය කරන දුවෙක් කම්මලා පුතෙක් කම්මලා කියලා අපි සතුටු වෙනවා. එයා දන ගාලා බඩ ගාලා තරුණ වියට වෙලා සාමාන්‍ය ක්‍රමයට නම් විවාහ වෙලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා එයා මැරෙනකොට ආපහු වරසිත යනවා වෙන මෞකුසක් හොයාගෙන. ඊළඟ ආයතව කල්යක් අල්ලගන්න. ඕකට සංසාර චක්‍රය කියන්නේ. ඕක නතර කරනකම් පිෂාණි නෝනා ඔබට මට මේ වගේ තාත්තවරු ලක්ෂ ගණක් උනේ ගණන් වෙනවා. මේ තාත්තා විතරක් නෙවෙයි. ඒ නිසා දෝ මන්දා බුදුරජාණන් වහන්සේ වරික තැනක දේශනා කරා මහණෙනි අපි අපේ වුන් වෙනුවෙන් හඬපු කඳුළු එකතු කරානම් මේ සංසාරේ මේ මහමෝදර වඩා වැඩි කියලා. ඒ තරම් ඔබයි මායි අපේ අම්මා තාත්තා වෙනුවෙන් මේ සංසාරේ හදන්නේ. අපේ දරුවෝ වෙනුවෙන් අපි හදන්නේ නැති. අපේ ඥාතීන් වෙනුවෙන් ආච්චිලා සීල වෙනුවෙන් මේ සංසාරේ අපි කොච්චර හදන්නේ නැද්ද? ඒ තමයි සසර භයානකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. සසර ස්වභාවය උකයි. මොනවා තිබුණා මේ ලෝකෝත්තර මේ ලෞකික ලෝකේ සතුට කියන එක ගැරන්ටි කරන්නේ වෙනස් වෙනවා. නිතරම වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. ලෞකික ලෝකයේ ස්වභාවය. උදාහරණයක් ගන්න ඔයත් මෙතන වාඩිවෙන්න දැන් පැයකට කලින් හිටගෙන වාඩිවෙන්න කොච්චර සනීපද නමුත් දැන් කතා කරලා බලන්න හිතට කී දිනකේ කොන්ද රෙදනවද මෙතන? කී දිනකේ අත රෙදනවද? කී දිනක කකුල් රෙදනවද? දැන් හිත කියන නැගිටපාන කී දිනකට කියන්නේ නැද්ද මෙතන? මටත් තියෙනවා මම පුටුවේ හිටියා මටත් වේදනාවක් තියෙනවා. මෙතන කියලා නැගිට කියමුද? ආපහු පැයක් දෙකක් යනකොට හිරගෙන එනකොට ආපහු කොන්ද රෙදෙන්න ගන්නවා කකුල් දෙක හිත කියනවා වාඩි වෙන්න. කියන්නේ මේ ලෝකයේ ලෞකික ලෝකයේ සතුට කියන එක ස්ථිරව රඳාපවතින්නේ. ඒක තමයි නිවන කියන එක බුදුහාමුදුරුවෝ අර්ථවත් කරන්නේ. ඒතකොට නිවනට කියන එකට අපි සමහරට බයයි. කාට හරි අපි ජීවත් වෙන්න කෙනෙකුට කිව්ව නිවන සපල වේවා කියලා ඉතින් ලෝක ප්‍රමාණ දෙක කහ ගන්න පුළුවන් මේ. ඒ හේතුව අපි හිතන්නේ නිවන කියන්නේ මේ මරුවහම ලැබෙන්න ඕන එකක් කියලා. සමහර මෙතන කාට හරි කිව්වොත් ඉඳලා මෙතන දැන් මම නිවන් නිර්වාණය අවබෝධ කරනවා කෙනෙකුට කියලා පොඩ්ඩක් ඉන්න මට ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳ දෙන්න කියන පුළුවන්. ළමයි මතක් වෙන්න පුළුවන් අමාරු. මොකද මේගොල්ලෝ හිතන්නේ මේක මේ මරුවහම අවබෝධ වෙන එකක්. ඉවල ඉවරයි කියලා. ඒක අපිට දෙන ගැටලුව. නමුත් නිර්වාණය කියලා කියන්නේ දැන් බලන්න පුටුවේ වාඩි වෙලා ඉන්න එක මට සතුටක්. මීටත් වැඩි සතුටක් නම් ඊට එහා තියෙන එක මම ඒකට කැමතියි. Toyota කාර් එකක් පාවිච්චි කරන කෙනෙක් BMW එකක් කියලා වන්න කැමතියි. ඇත්ත කතාව. මේ මනුස්සයන්ගේ ස්වභාවය. එතකොට නිර්වාණය කියලා කියන්නේ මේවට වැඩිය උසස් සැපතක්. ඉතින් සැපත මීට වඩා හොඳම අපි ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට මේ ලබනාත්ම ලැබෙන එකක් නෙවෙයි නිර්වාණය කියන එක අවබෝධ වෙච්ච එකම මැරෙන එකක් නෙවෙයි අපි. රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ සමාජ ජීවත් වුණා බොමව වගේ. ජීවත් වෙලා තමයි රහතන් වහන්සේලා පිළිගන්නේ. රහතන් වහන්සේ ස්වභාවය තමයි අල්ල ගැනීමක් නෑ. අපි කන්න ගියාම ලුණු බලනවා, සීනි බලනවා, මිරිස් බලනවා, රස බලනවා, තෙල් බලනවා, කිරි බලනවා, කොච්චර කම්ප්ලේන්ට් අපි. නමුත් රහතන් වහන්සේ
යාව දේව විමස්ස කායස ටිතියා හොදෙක් මේ ශරීරයේ පැවැත්ම පිණිස විතරයි. අපි වගේම කෑවුවට මේ සමාජ ජීවත් වුණාට ඇටැච්මන්ට් එකක් නෑ. මේ ලෝකේ හැම ප්‍රශ්නයකටම මූල තමයි බැඳීම, මේ ඇටැච්මන්ට් කියන එක. ඇටැච්මන්ට් කියන එක වැඩි වෙන්න ප්‍රශ්න වැඩි. ඒක නෑ කියන්න බෑ කාටවත්. මගේ දැන් බලන්න නෝනා මහත්තයයි පරිගඩ ඉන්න කාලේ ළමෙක් කමනවා තව බැඳීම වැඩි වෙනවා. තව ළමෙක් කමනවා තව බැඳීම වැඩි වෙනවා. ටොයෝටා කාර් එකක් අපි පාවිච්චි කරනකොට ඕන ගෑස් ස්ටේෂන් එකකට ගිහලා ගෑස් ගහනවානේ. අහුවිචින් ගහන අපි ගණන් ගන්න පරණ ටොයෝටා කාර් එකක් කරනකොට කරන්නේ. BMW එකක් ගන්න ඉන්ෂුරන්ස් එක ගන්න තර්ඩ් පාටි එකක් කම්ප්‍රිහෙන්සිව් පොලිසි එකක් ගන්න දුවන්නේ පාරේ. බැරිලා ගන්න BMW එකක්. යන්නේ ෂෙවරෝන් එකේ සුප්‍රීම ක්වොලිටි එක හොයාගෙන ගෑස් ගන්න. ජීවිතේට ගහන්න ආපු එකේ. ඊළඟ නඩත්තු වලට වැඩි පාර නවත්තනකොට දෙපාරක් බලනවා. ඉන්ෂුරන්ස් එක හොඳම එක ගන්නේ. ෆුල් කවරේජ් එකක් ගන්න හොල් පේ ඔෆ් කරලා ගත්තොත් අලුත් නිසා අපි අලුත් මේ හොඳ ඉන්ෂුරන්ස් එකක් දානවා. මොකද ඒ අරව එකතු වෙනවා දැක්කද? ඇටැච්මන්ට් එක එකතු වෙන හැටි. එතකොට අපි ලෝකෙට වැඩිපුර බාහිර ලෝකෙට බැඳෙනකොට දරුවොත් එක්ක අපේ රස්සාවත් එක්ක අපේ ජීවිතත් එක්ක අපේ යාන වාහන එක්ක අරවත් එක ඇඩ් වෙනවා. මොකද ඇති කරන්නේ සර්පය හතර දෙනෙක් කියලා තේරෙන්නේ නැහැ. එක හදනකොට අනිත් එක කිපෙනවා. ඒ නිසා එකිනෙක මේ එකතු වෙලා අපි මේ ගත කරන්නේ මේ වගේ ජීවිතයක් මේක ඛණ්ඩනය කිරීමට තමයි නිර්වාණය කියලා කියන්නේ. මොකද නිර්වාණය කියලා කියන්නේ ඒ තරම් සුවයක්. ගිනි කාස්ට් එකේ ඇවිදලා යනකොට කාන්තාරයක ගහක් මැද ගියාම ගහක් යට ගියාම ගහ යටදී හොඳ හුලඟක් වෙනකොට මොකද කියන්නේ? අපේ නිවන් ගියා වගේ කියනවා. එතකොට කියන්න කැමති. මෙහෙම අවබෝධ කරගන්න කතා කරනොත් බෑ අපි කැමති නෑ. ගහ යට ගිහලා හුලඟ එහෙමනම් නිවන කොහොම ඇත්ද? හිතන්න පුළුවන්. ඒ වචන වල අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ සසර කන්න ඒකෙන් අදහස් කරන්නේ නෑ ජීවිතේ විඳින්න එපා කියලා. ජීවිතේ සතුටින් සැහැල්ලු මානසික සුවයෙන් කල්ගත කරන්න ඔක්කොම කරන්න යථාර්ථයත් එක්ක ජීවත් වෙන්න බලමු. එතකොට අද වෙනනම් කවදා හෝ දවසක ඔබට මට මේ නිර්වාණය කියන තත්ත්වය අවබෝධ වෙයි. නිසා අපි අම්මා තාත්තත් එක්ක බැඳලා ඉන්න. අම්මා තාත්තා කියලා කියන්නේ බුදුහාමර ගෙදර බුදුන්ට උපමා කරේ ඒකනේ. ඒ තරම් බැඳීමක් අපිත් එක්ක තියෙනවා. ඒ බැඳීම ඛණ්ඩනය කරන එක ලේසි. ඒකනේ මේ පරිලෝකයේ තාත්තා මතක වෙන්නේ නැත්තේ. අපේ දෙමව්පිය අපිට මතක් වෙන්නේ ඒකනේ. මේකට වැඩි දෙයක් ඕනේ නැහැ. සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ ගෞතම පැවිදි වුණානේ. අවුරුදු 16 දී ආවෙලා අවුරුදු 29 දී මේ ගිහි අතහැරලා ගියාම බිම පෙරල කිල්ල ඇඬුවනේ සුද්ධෝදන රජුරෝ මගේ රාජ්‍ය ගෙනියන්න හිටපු එක පුතා මැරුණා කියලා. ඊට පස්සේ ආපහු ටික දවසක් යනකොට බුදුහාමුදුරු මෙන්න නන්ද කුමාරයා මහාන කරනවා. මගේ දෙවෙනි පුතාත් මහාන කරානේ කියලා තවත් අරගෙන ගත්තා සුද්ධෝදන රජුරෝ. මේක ආඬලා වැළපිලා අන්තිමට හිත හදාගත්ත කමක් නැහැ. තව එකෙක් ඉන්නවනේ රාහුල. ඔය මගේ රාජ්‍ය ගෙනියාවි. මාව බලාගනීවි. මගේ රාජ්‍යයේ ලොක්ක වේවි කියලා හිත හදාගෙන ඉන්නකොට බුදුහාම වෙන දවසක් රාහුල ආරුත් මහාන කරනවා. එදා කුසල රජු සුද්ධෝදන රජු පන්සල ගියා වඩාලා. ගිහිලිල බිම පෙරලිලා අඬලා වැඳලා ගණිත දෙක අල්ලගෙන මෙන්න මෙහෙම කිව්වලු. භගවතී මේ පබ්බජිතේ අනප්පකං දුක්ඛං අහෝසිතානන්දය අදිමත්තං රාහුලේ පුත්ත පේමං බන්තේ චෙවින් චෙවින්චෙත්වා මං සංචින්දති නහරං චිත්වා අට්ටි චිත්වා අට්ටි මිඤ්ඤා ආහච්චිත්තති සාද බන්තේ ආයන ඥාත මාතා පිතු හිපුත්තන පබ්බජියුන්ති කියලා කිව්වා. බොහොම වේදනාවේ භගවතී මේ පබ්බජිතේ අනප්පකං දුක්ඛං අහෝසි භාග්‍යවත් වහන්සේ බෙදෙත් දවසකට අල්පනෝන දුකක් ඇති වුණා මගේ බුදු පුතේ. තථානන්ද ඊට පස්සේ නන්ද කුමාර අදිමත්තං රාහුලේ මා වඩාත් ප්‍රේමකර රාහුලත් වහන කරානේ. පුත්ත පේමං බන්තේ මගේ බුදු පුතේ මේ දරු දුක සෙනෙහස කියලා කියන්නේ චෙවින් චින්දති. මේ උඩ තියෙන හැම පලාගෙන යන එක. චෙවින් චෙත්වා චම්මං සින්දති. උඩ හැම පලාගෙන කියලා ඇතුළු සම පලාගෙන යනවා. චම්මං චෙත්වා මංසං චින්දති. ඇතුළු සම පලාගෙන කියලා මස් පලාගෙන මංසං චෙත්වා නහරුං චින්ද මස් පලාගෙන නහර පලාගෙන යනවා. නහරුං චෙත්වා අට්ටින් චින්ද නහර පලාගෙන කියලා ඇට පලාගෙන යනවා. අට්ටින් චෙත්වා අට්ටි මිඤ්ඤකහ චිත්තති ඇට පලාගෙන කියලා ඇට මිදුරු වල වැදෙනවා. සාදු බන්තේ අයියාන ඥාත මාතා පිතු ඉපුත්තන්න පබ්බජියුති. නිසා මගේ බුදු පුතේ මින් මත්තටවත් දෙවෝපියගේ අවසරයක් නැතුව දරුවෙක් මහාන කරන්න එපා කියලා බුදුහාමට ආයතන කරා. එදා තමයි බුදුහාම නීතිය පෙන්වන්නේ මේ සාසනයේ දෙමෝපියගේ අවසරයක් නැතුව දරුවෙක් මහාන කරන්න එපා කියලා. දරුසෙනිහස කිෂානි මහත්මිය නේද තියෙන්නේ ඒක. තාත්තා කොච්චර ආදරයක් දැක්වද කියලා දැනෙනවා. අපි ඔක්කොම මෙච්චරයි. ජීවිතේ එකපාරයි අම්මා තාත්තා හම්බ වෙන්නේ. ආයතනයක නම් හිටපු ජනාධිපති හිටපු අගමැති හිටපු නිලධාරී හිටපු කියලා හිටපු අම්මා තාත්තා කියන්නේ නැහැ අපි කවදාවත්. ලක්ෂයකට අම්මා කියන්න පුළුවන් නමුත් අපේ අම්මගේ හැබලෙන් මවසින් හස් ලැබෙන්නේ නැහැ. එයා හිටපු අම්මා නෙවෙයි අපිට. එයා හැමදාම අම්මා.
එයා හැමදාම තාත්තා. ඒ නිසා ඒ බැඳීම නිසා තමයි අපිට මේ දුක නැත්නම් මේ මනසට ඇතිවලා තියෙන වේදනාව ඔක්කොම ඇතිවලා තියෙන්නේ. ඒක තුනී කරගන්න තමයි බණ අහන්නේ. ඒක තුනී කරගන්න බණ අහනවා, ධර්මයේ බෙදා ගන්නවා. ඊට පස්සේ මනස සැහැල්ලු වෙනවා, පින් අනුමෝදන් කරලා පරලෝකීය තාත්වික ජීවිතය සුවපත් කරනවා. ඒ නිසා දැන් ඒ පිළිබඳව කල්පනා කරන්න. මොකද හඩාලා කම්පා වුණ ඉතින් දෙයක්මක් නොයන්නේ. ආයි සංසාරේ කොච්චර ඇඬුවත් ඒ තාත්තා ඒ විදිහට අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තාත්තගේ පරලෝක ජීවිතය සුවපත් වේවා කියලා පින්කම් කරලා පුණ්‍ය අනුමෝදන් කිරීමයි ඔබට මට කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ දැන් බණ කිව්ව ඇති මේ වෙලාවේදී පැයකට ආසන්න බණ කිව්ව පැයක් වගේ අපි පින් අනුමෝදන් කරලා දෙවියන්ට ඥාතින් පින් අනුමෝදන් කරලා අපි අපිත් පින් බෙදාගෙන මානසික සුවයෙන් කවුරුත් කිරියවට ප්‍රාර්ථනා කරගමු. මේ වෙලාවේදී කල්පනා කරන්න උදාරෝ පුණ්‍ය කර්මයක් අපේ නිහාල් මහත්මයා, කිෂානි මහත්මිය, අනිත් සහෝදර සහෝදරයෝ ඔක්කොම එකතු වෙලා බොහොම මහන්සිලා සංවිධානය කරා, ධර්ම දේශනාවක් සංවිධානය කරා. මේ හැම දෙයකින්ම හදවතේ ඇතුළු පින් සිටිවිලි මේ සීල පින් අපි දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය අපේ කිෂානි මහත්මියටත්, ඒ වගේම නිහාල් මහත්මයාටත්, ඒ වගේම පීසේදී මඩිය හේවා මහත්මියටත්, ඒ වගේම ආදරණීය මෑණියන් වන නිහාල් කපුග මහත්මයා තු පවුලේ හැමදෙනාගේ මෑණියන් වන ලීලාවති මහත්මියටත් පැමිණිසිට ඔබ සියලු දෙනාට මට ලැබේවා. දෙවියෝ ඔබ රැකගත්වා, දෙවියෝ ඔබ පිංගෙන බුදුන් දැක නිවන් දකිත්වා. සාදු කියලා දෙවියන්ට ඊළඟට කල්පනා කරන්න ඔබගේ නාමයෙන් මේගේ විශේෂයෙන්ම පින්කමේ ප්‍රධාන අරමුණ තමයි තුන් මාසයකට මැත්තේ පරිලෝකීය කිෂානි මහත්මියගේ ආදරණීය පියාණන් සෝම්පාල් සිල්වා මහත්මයා, නිහාල් මහත්මයාගේ මාමණ්ඩි, අනිත් අයගේ සහෝදරයන් ඥාතිවරිය වන ඥාතිවරයවන සෝම්පාල් සිල්වා මහත්මයා සිහිපත් කළ පුණ්‍ය අනුමෝදනා කිරීම. ආදරණීය පියාණනි, ආදරණීය මාමණ්ඩි, ඥාතිවරයාණනි, සෝම්පාල් සිල්වා මහත්මයාණනි, ඔබ ඉන්න තැනක සිට මේ පින් ගනිත්වා. ඔබගේ සසර ජීවිතය සුවපත් කර ගැනීමට මේ පින්කම පාරමී ධර්මයක් බාටපත් වේවා. ඒ වගේම අපේ නිහාල් මහත්මයා ඇතුළු පවුලේ අංග මහත්මයා, අපේ ලක්ෂ්මන් මහත්මයා ඇතුළු ඒ පවුලේ කාන්ති මහත්මියත් පවුලේ ඇතුළු හැමදෙනාගේම නාමයෙන් මේ පරිලෝකීය ආදරණීය පියාණන් වන මාටින් සිල්වා පියාණන්ටත්, ඒ වගේම අපේ සුමිත්‍රා මහත්මියගේ නාමයෙන් මේ පරිලෝකීය ගුණවතී කල්තොට මහත්මියටත්, ඒ වගේම ඩිලන්ති මහත්මියගේ නාමයෙන් මේ පරිලෝකීය ප්‍රේමා බම්සේන ආදරණීය මෑණියන්ටත්, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේදී මීට අවුරුදු ගානකට කලින් මේ පරිලෝකීය අපේ කමාන්ඩර්ස් මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාගේම නාමයෙන් මේ කිසියම් ඥාති මිත්‍රාදීන්ට පින්කමට සම්බන්ධ වන ඔබ සියලු දෙනාගේම අම්මලා තාත්තලා යම් කෙනෙක් මේ ගිහිල්ලා ඉන්නවා නම් හැමදෙනාම සියපත් කරගන්න. ඒ හැමදෙනාම මේ පින් ගනිත්වා, පරලෝක ජීවිතය සුවපත් කරගනිත්වා. අවසර මේ ගොරෝ සසර කතරෙන් එතර වී ලබන අමා මහ නිවන් සුව පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු කියලා පින් අනුමෝදන් හැමදෙනාම ඉදම් මේ ඥාතීනං හෝතු කියන ගාථාව කියන සෝම්පාල් සිල්වා මහත්මයා ඥාතීන් සිහිපත් කරගෙන ශබ්ද නගා කියන්නේ ඉදම් මේ ඥාතීනං හෝතු ඉදම් මේ ඥාතීනං හෝතු ඉදම් මේ ඥාතීනං හෝතු අවසාන වශයෙන් අපි සිද්ධ කරා මේ සිළු පින්වල බලයෙන්, ශක්තියෙන්, මහිමයෙන් කිෂානි මහත්මියගේ, නිහාල් මහත්මයාගේ ජීවිත සුවපත් වේවා. ඒ වගේම මේ පවුලට සම්බන්ධ මේ කපුගම පවුලේ සියලුම සහෝදර සහෝදරයන්ගේ ජීවිත, ඥාතීන්ගේ ජීවිත, කුඩා දරුවන්ගේ ජීවිත සුවපත් වේවා. දැනට දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන පීසීනි මඩී හේවා ආදරණීය මෑණියන්ගේ ජීවිතේ වාසනාවන්ත වේවා. සිලෝපලෝකත් දුර කරදර දුර වේවා. ඒ වගේම කපුගම මහත් පවුලේ හැමදෙනාගේම ආදරණීය මෑණියන් වන ලීලාවතී කපුගම මහත්මිය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ජීවිතය සුවපත් වෙත්වා. ආදරණීය මෑණිවරුනි, ඔබලා නිදුක් නිරෝගී මේ සිළු පින් වලින් යෙහින් දුකින් කල්ගත කිරීමට මේ සිළු පින් පාරමී ධර්මයක් බාටපත් වේවා. පින්කමට සම්බන්ධ ඔබ සිළු දිනාගම ජීවිත සුවපත් වේවා. අගුණදහම් දුර වේවා. ගුණ නුවණ වැඩි වේවා. නගන හුස්මක් තබන හෙළන හුස්මක් තබන පියවරක් නගන පියවරක් පාසා දෙවියන්ගේ තුනුරුවන්ගේ ආශිර්වාදය සදා සිද්ධ වේවා. වාසනාවන්ත වේවා. මේ සිළු පින් වල බලයෙන් අවසර ඔබ අප හැම දිනාටම අපි බලාපොරොත්තු වෙන්නා වූ මේ ගෝරෝ සසර කතරෙන් ඈතර වී ලබන අමා මහ නිවන් සුව පිණිස පින් හේතු වාසනා වේවා. සාදු කියලා අපි ඔක්කොම එකතු වෙලා එකටම දෙවියන්ට පින් දෙමු.
ආකාශට්ඨා ච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා දහම් පුණ්‍ය පූජා කිරීමෙන් ලබන වත්තා සිල් කුසල වල බලයෙන් මේ පරිලෝකීය ආවුස්මෝපල් සිල්වා මහත්මයා ප්‍රදාන සියලු ඥාති මිත්‍රාදීන්ට දෙවියන්ටත් ඔබ අප සියලු දෙනාටත් අමා මහ නිවන් සුව පිණිස මෙපින් හේතු වාසනා වේවා. හැමදෙනාම මොවෙන්ද ගන්න අභිවාදන සීනිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු ඔබ සමට සම්මා සම්බුදු සරණයි.